ඔබටත් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොළඹින් අද කොරෝනා මරණ 5ක්. සමස්ත මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළට. බස්නාහිර ඇඳිරි නීතිය සඳුදා ඉවත් වන ලකුණු. ඉවත් කළ පසුත් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩි අධීක්ෂණයට ජනපතිගෙන් උපදෙස්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත් අවශ්‍ය නැහැ. LPL තරඟාවලියටත් අවසර. කොරෝනා වැලිකඩ බන්ධනාගාරයටත් ඇතිරේ. කෑගල්ලේ මනාල යුවලක් ආසාදිතයි. සාදයට ගිය 120ක් නිරෝධායනයට. කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේදී අක්‍රමිකතාවක්. පාර්ශව කිහිපයකින් චෝදනා. ඇමරිකානු ජනාධිපතිවරණයෙන් බයිඩන් ඉදිරියට. ට්‍රම්ප් නඩු මගට. COVID-19 වෛරසය වැළඳීමෙන් අද දිනය තුල පුද්ගලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 29ක්. අද දිනය තුල මියගිය 5 දෙනාම කොළඹ අවට පදිංචිකරුවන්. දවසේ පුවත. අද වාර්තා වූ පළමුවෙනි කොවිඩ් මරණය අගලවත්ත පිඹුර මූලික රෝහලෙන් වාර්තා වූ අතර ඔහු 46 හැවිරිදි කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් පිළිණු අයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ නිලවරයා සඳහන් කළා. එම පුද්ගලයාගේ අවසන් කටයුතු බුලත් සිංහල ආදාහනාගාරයේදී සිදු කෙරුණා. දෙවන මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා. 68 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරණියක් එලෙස ජීවිතක්ෂයට පත් වූ අතර ඇය හෘද වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් අද සිය නිවසේදී මිය ගිය අතර ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ COVID ආසාදනයේ හේතුවෙන් සිදු වූ හෘදයාබාධයක්. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනා ගැනුණේ ඇය COVID-19 ආසාදිතයෙකු ලෙසයි. පෙනහළු ආසාදනයෙන් ඇය මිය ගොස් තිබුණා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකු අද දින 5 වන COVID-19 ආසාදිත මරණය ලෙස වාර්තා වූ අතර එයද නිවසේ සිදු වූ මරණයක් ලෙසයි වාර්තා වන්නේ. මොහුගේ මරණයට හේතුව COVID-19 හේතුවෙන් සිදු හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිලවරයා දැනුම් දී තිබෙනවා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. මේ අතර කොළඹ මෝදර උයන ප්‍රදේශයෙන් ඊයේ දිනය තුල පමණක් COVID-19 ආසාදිතයන් 138 දෙනෙකු වාර්තා වුණා. වෛරසය වැළඳී ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 765 දෙනෙකු අද සුවය ලබා පිටපු ගොස් ඇති අතර එය දිනක් තුල සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඊයේ ආසාදිතයන් 443 දෙනෙකු වාර්තා වුණා. ඒ ආශ්‍රිතයන් 414 දෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 25ක් වශයෙන්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8709ක්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 12187ක්. සුවය ලැබූ COVID ආසාදිතයන් ගණන 6623ක් ලෙස සටහන් වන අතර තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5540ක්. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා. ඒ අතර කාන්තා රැඳවියන් සිව් දෙනෙකුද වනවා. ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ වැලිකන්ද රෝහලටයි. බන්ධනාගාර නියාමකවරයෙකුටද වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු අංගොඩ ජාතික බෝන රෝග විද්‍යාලයට යොමු කෙරුණා. වෛරසය ආසාදනය වූ රැඳවියන් 6 දෙනා මෑතකදී බන්ධනාගාරයට යොමු කර සිටි පිරිසක් වන අතර ඔවුන් වෙනම වාට්ටුවක රැඳවීමට පියවරගෙන තිබුණා. සිරකරුවන් බන්ධනාගාරයට අලුතෙන් ආපුහම ඔවුන් දින 14ක් වෙන් කළ තබලා උන්ට PCR කරනවා. එම පරීක්ෂණයෙන් තමයි COVID ආසාදිතයන් බව සොයාගත්තේ. ඒ වගේම මේ නිලධාරියා දවස් 4ක නිවාඩුවක් ගත කරලා ඇවිල්ලා ඔහු අසනීප තත්වයෙන් ඉන්නවා කිව්වහම PCR එක කරගත්තන් පස්සේ තමයි ඔහු COVID ආසාදිතයෙක් කියලා සොයාගත්තේ. මෙම සිද්ධිය අපටත් බුදුම සහගත දෙයක් වුණා. මීට පෙර අවස්ථාවක බන්ධනාගාර ඩිස්පෙන්සර් කෙනෙකුත් ආසාදිතයන් බව සොයාගෙන ප්‍රතිකාර සඳහා යවලා තියෙනවා. බෙහෙත් දෙන්න එන ඩිස්පෙන්සර්ගෙන් මේ සැකකාරයන්ට මේ රෝගේ ආසාදනය වුණාදයි අපි සැක කරනවා. ඔහුගේ ආශ්‍රිතයොත් ඉන්නේ එම වාට්ටුවෙන් පමණයි. ඒක නිසා අපිට විශේෂයෙන්ම කියන්න පුළුවන් බන්ධනාගාර තුල අනික් වාට්ටු වලට මේ ආශ්‍රිතයන් නැහැ කියලා. කොළඹ මධ්‍යම තැපැල් හෝමාරුවේ සේවකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ තහවුරු වීමත් සමග එය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගැනුණා.
විදේශ තැපැලත් මේ තත්ත්වය තුළ තවදුරටත් ඒ කටයුතු කරගෙන යාමේ නොහැකියාවක් තියෙනවා. ඒ සියලු කටයුතු අත්විඳීමට අපට සිදු වුණා. රෝහල් වල ලියාපදිංචි සායනික රෝගීන්ගේ බෙහෙත් ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු වලට කිසිදු බාධාවක් නොවන විදිහට ඒ කටයුතු සැලසුම් කරලා තියෙනවා. මේ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයන් 443 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 212ක්. ඒ අතරින් 138 දෙනෙකුම වාර්තා වුණේ මෝදර උයන ප්‍රදේශයෙන්. මේ අතර මෝදර මාලිගාවත සහ නාරායන්පිට යන ප්‍රදේශවල COVID-19 ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් 125 දෙනෙකු රෝහල්ගත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඊයේ දිනේදීත් අපි PCR පරීක්ෂණ 424ක් සිදු කරනු ලැබුවා. එහිදීත් කොළඹ නගරයට කොවිඩ් රෝගීන් 138ක් වාර්තා වෙලා තියෙනවා. අද දිනේ PCR පරීක්ෂණ ස්ථාන 3කදී සිදු කරනවා. බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශය ආශ්‍රිතවත්, නාරායන්පිට ප්‍රදේශය ආශ්‍රිතවත්, ජින්තුපිටිය ආශ්‍රිත ප්‍රදේශයවත්. පළමු පෙළේ ආශ්‍රිතයන්ගේ තමයි PCR පරීක්ෂණ සිදු කරනු ලබන්නේ. මේ අතර කොළඹ වරාය සේවකයන් 11 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව ඊයේ සිදු කරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. 150කට පමණ ආසන්න පිරිසක් නිරෝධායන කටයුතු වලට යොමු කරලා තියෙනවා. ඊයේත් අද දවසෙත් යම් මට්ටමක ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් එය අපි වළක්වාගෙන 80%ක පමණ ප්‍රමාණයක් රාජකාරී වෙදෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වුණා. මුල්ලේරියාව රසායනාගාරයේ ඒ යන්ත්‍රය නැවතත් යථාවත් කර තියෙනවා. ඒ නිසා අද සිට නැවත වතාවක් PCR පරීක්ෂණ අප රට තුළ සිදු කිරීම උපරිම වේගයෙන් සහ උපරිම ධාරිතාවයකින් අපිට කරන්න දැන් හැකියාව ලැබිලා තියෙනවා. මේ අවස්ථාව වන විට අපිට නොඑක් විදිහේ සේවා ආයතනවල ඒ වගේම කර්මාන්ත ශාලාවල අපිට රෝගීන් හමු වෙනවා. ඒ රෝගීන්ගේ ඉතිහාසය විමර්ශනය කරනකොට අපිට පැහැදිලිව දකින්න දෙයක් තමයි මේ රෝගීන්ගේ අති බහුතරයක් සාමාන්‍යයෙන් සියලුම පාහේ යම්කිසි විදියකින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධතාවයක් දක්වනවා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට COVID-19 වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කර ඒ පිළිබඳ වාර්තාවක් නොවැම්බර් මාස 13 වෙනිදාට පෙර ලබා දෙන ලෙස නීතිපති දප්පුල දෙලිබේරා මහතා පසුගිය 27 වනදා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණා. එම විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස නීතිපතිවරයා නියෝග කර තිබුණද අදාළ කමිටුව මෙතෙක් පත් කර නැහැ. මෙකී තත්ත්වය යටතේ මෙම විමර්ශනයට ඉහළම ප්‍රමුඛතාවය ලබා දී අදාළ විමර්ශන කණ්ඩායමක් පත්කොට එම කණ්ඩායමේ නිලධාරීන්ගේ නාම ලේඛනය ගරු නීතිපතිතුමා වෙත වහාම එවන මෙන් වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා. මේ අතර නිරෝධායනයට යොමු කර සිටි කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව වෛරසය වැළඳී ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 180ක්. දෙවයින පුරා නිරෝධායනයට යොමු කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 2400කට ආසන්නයි. සැක සහිත තවත් නිලධාරීන්ගේ PCR පරීක්ෂණ කටයුතු අදත් විවිධ ප්‍රදේශවලදී සිදු වුණා. පොලිස් නිලධාරීන් 94 දෙනෙකුට ඊයේ දිනේ තුල පමණක් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පොලිස් නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට COVID-19 ආසාදනය වීම පිළිබඳ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා. පොලිසියේ 200කට අධික සංඛ්‍යාවකට මේ වෙනකොට කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. ඒත් එක්කම මම හිතන්නේ 2000ක් වගේ සංඛ්‍යාවක් නිරෝධායනටත් ලක් කරලා තිබෙනවා. කෙසේ වෙතත් අනිකුත් ආරක්ෂක අංශවල මේ ආකාරයේ තත්ත්වයක් නැහැ. තාමත් සුළු සමහර රටවල මේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණට ගිය අවුරුන්ගේ සම්බන්ධ වෙච්ච අවුරුන් පමණක් කීප දෙනෙක් සෑම ස්ථානයක අපි දැක ගන්න හැකියාවක් ලැබුණා. නමුත් රාජකාරියට ඉදිරියට ගොස් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනය වෙච්ච තත්ත්වයක් වාර්තා වෙලා නැහැ තාම. නමුත් අර වෙලා තිබෙන්නේ මේ ආරක්ෂක අංශවල කඳුරවල මේ කියන ශාරීරික දුරස්ථභාවය සියල්ලක්ම රැක ගනිමින් කටයුතු කිරීමට අපහසුයිත් ඒකම මහජනතාව එක්ක ගැටෙද්දිත් මේ තත්ත්වය ගොඩක් දුරට අපහසු වෙන්න හැකියාවක් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය පැතිර යාම හේතුවෙන් පෑලියගොඩ මාළු වෙළඳසැල වසා දමා අදට දින 14ක් ගත වන අතර එම වෙළඳසැල සහ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පරිහරණය කරන ලද රථ වාහන පූර්ණ විෂ බීජහරණය කිරීම අද සිදු කළා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ විද්‍යාඥ මහාචාර්ය චන්දන පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් විශේෂයෙන් නිර්මාණය කළ යන්ත්‍රයක් සහ රසායනික සංයෝගයක් යොදා ගනිමින් මේ අතර විවාහ මංගල උත්සවයක් පැවැත් වූ මනාලී වලකට COVID-19 වෛරසය ආසාදනය වූ පුවතක් මාවනැල්ල ඕපාත ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහි මනාලය වූයේ කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් නිලධාරියෙක්. මංගල උත්සවයේ දෙවන දිනය සඳහා එම කොට්ටාසේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකු COVID-19 ආසාදිත බව පසුව තහවුරු වුණා. මේ හේතුවෙන් මනාලී වලට සහ විවාහ මංගල උත්සවයට සහභාගී වූ පිරිසකට PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මනාලී වලට සහ මනාලයාගේ මවට වෛරසය ආසාදනය වී ඇති බවයි.
සෞඛ්‍ය වෛද්‍යවරයතුමන්ගෙන් අවසරයකින් තොරව තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ ස්ථානයට 150ක පමණ ප්‍රමාණයක් රැස් වෙලා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මනමාලය සහ මනමාලිය ආසාදිත වෙලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මගුල් ගෙදරට සහභාගී වූ 120ක් පමණ නිරෝධායනයෙන් ලක් කරලා තත්ත්වය පාලනය කරලා තිබෙනවා. අපි ඉදිරියේදී ඒ නීති කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර COVID-19 වෛරසය වැළඳී සිදු වූ මරණ සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ යාම අවදානම් තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මාස 9ටම රෝගීන් 3500යි එක මාසෙට රෝගීන් 9000කට ආසන්න ප්‍රමාණයක්. ඒතර මරණ සංඛ්‍යාව අතින් ගත්තත් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13යි. නමුත් මේ සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගයේ ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවා කියන එක පැහැදිලි. දැන් මේ මැරිච්ච සමහර අයගේ ප්‍රතිඵල අපිට කොවිඩ් රෝගියෙක් කියලා දැනගන්නේ මරණ පරීක්ෂණයේදී. ඒ කියන්නේ සමහර දෙනෙක් ගෙවල් වල තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක් විය යුතු දෙයක්. එතකොට සමහර දෙනෙක්ගේ PCR මුලින් නෙගටිව් වෙලා තිබිච්ච අය තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නේ. එතකොට නැවත අර PCR පරීක්ෂණ නැවත කිරීමේ අවශ්‍යතාවය තාම පැහැදිලිව මේ මරණ ඔස්සේ තහවුරු වෙනවා. අනිත් කාරණේ තමයි මේ වයසක අය තමයි ගොඩක් මේ ගෙවල් වල මැරිලා තිබුණේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ අය සමාජයට ගිහිල්ලා නෙමේ රෝගයේ අයට බෝ වුනේ. වෛරසය ගෙදෙට්ට ඇවිත්. පෑලියගොඩ මාළු වෙළඳපොළ සමග ඍජුව සබඳතා පැවැත්වූ හංවැල්ල ප්‍රදේශයේ තිදෙනෙකුට COVID-19 ආසාදනය වූ බව තහවුරු වීම හේතුවෙන් හංවැල්ල වගවත්ත ප්‍රදේශයේ 126 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ පස්වරුවේ සිදු කළා. පෑලියගොඩින් මාළු ගෙනවිත් වෙළඳාම යෙදුණු ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ සහායකයාට COVID-19 ආසාදනය වීම හේතුවෙන් මහනුවර මාරස්සන නගරයට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර දැරණියගල ප්‍රදේශයෙන් අද ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වුණා. වයස අවුරුදු 12ක දරුවෙක්ට නිවාඩු ලබා පැමිණ සිටි පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරියෙකුට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ මාළු වෙළඳෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබුණා. හැටන් ප්‍රදේශයේ 47 හැවිරිදි තිදරුමාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමග එම නිවසේ අනෙකුත් සමාජිකයින් නිරෝධායනයට යොමු කෙරුණා. කෙසේ වෙතත් ආසාදිත කාන්තාවගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර ඇයගේ සැමියා සැරසරු නගරයේ ස්ථාන කිහිපයක් විෂ බීජහරණය කර తాවකාලිකව වසා දැමුණු අතර තවත් ආශ්‍රිතයන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර හැටන් නගරයේ මාළු වෙළඳසැලක තිබූ නරක් වූ මාළු තොගයක් විෂ බීජහරණය කිරීමෙන් පසු විනාශ කිරීමට කටයුතු කෙරුණා. මේ අතර කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ ස්වයං නිරෝධායනයට යොමු කර සිටින පවුල් 180ක් සඳහා රුපියල් 5000ක වේලි ආහාර බෙදා දීම අද සිදු කෙරුණු අතර එහිදී පුද්ගලයෙක් විරෝධය පළ කළා. පරීක්ෂණය කරනවා එළියට යන්න බෑ කාටවත්. මම නම් ඇවිදිනවා මාත්‍යා. මට නම් ඉන්න බෑ. මම බයිනේ දඩුවම් වලට මම ඇවිදිනවා. PCR පරීක්ෂණය එනකල් ඉතකල ඉන්න අවිසේවත් රෝගේ වැළඳ කවුරුවක් කියන්නේ. රිමාන්ඩ් කරනවා මීට වැඩි හොඳයි මට. එතකොට එහෙන් කන්න දෙනවා. ඒ එන්න බෑනේ. මේකේ වැදිලා ඉන්නොනේ මේකේ පණ යනකම් මෙතන. තවත් ටිකක් නින්ද මිනි කියව මොකද ඔය මෙම ඉස්සරහ ගෙදර ආරක්ෂා වෙන්න ඕන ගමේ ආරක්ෂා වෙන්න ඕන. අනේ මහත්තයා මට දෙයක් නෑ මහත්තයෝ. ඈ PCR කරන්නේ දැන් දවස් 7ක් වෙනවා දැන්. හරි මේ බන්තික් ගන්න. ඔය හැබැයි උපදේශ කඩ කරෝතින් අපිට මෙහෙමයි මේ හොඳ වගේ මට ඕන දඩුවම මට කමන්නේ. මේ අතර නිවෙස්වල නිරෝධායනයට යොමු කර සිටින පුද්ගලයන් සමාජගත කිරීමට පෙර PCR පරීක්ෂණයකට යොමු කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ මොහොතේදී ඉන්නවා ගෙවල් ආශ්‍රිතව නිරෝධායනය වෙච්ච 60000කට වැඩි පිරිසක් ලංකාව පුරා. ඒකට පෑලියගොඩ පොකුරත් එක්ක බිහි වෙච්ච අය අද හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට දවස් 14 සම්පූර්ණ කරනවා. මේ සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කළා මිසක් එළියට දාන්න එපා. ඊයේ දවස් තුල අපිට කෑගල්ලෙන් වාර්තා වුණා අද නිදහස් කරන්න හිටපු සමහර දෙනෙක් ඊයේ PCR කළාම පොසිටිව් වුණා. ඒතර බැරි වෙලාවත් PCR එකක් නැතුව අද එළියට දැම්මා නම් එහෙම ඒ අය රෝගීන් විදියට තමයි සමාජයට යන්නේ. මේ අතර මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ ටීම්සෙක් පදනම රුපියල් මිලියන 80ක් වටිනා ශ්වසන ආධාර යන්ත්‍ර 50ක් පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර COVID-19 ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් 765 දෙනෙකු අද පිටව ගොස් තිබුණා. මේ එලෙස සුවය ලැබූ 149 දෙනෙකු පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටුව ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගිය ආකාරයයි. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් වාර්තා වූවන්. මේ අතර ඉතාලියේදී COVID-19 වෛරසය වැළඳී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වූ විශ්‍රාමික මේජර් ශ්‍රීඩාල් හේරත් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ජාතික ධජයේ දේහය මත තබමින් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. සුවිශේෂී පුද්ගලයෙකුට හැර COVID-19 වෛරසය වැළඳී ජීවිතක්ෂයට පත් වන පුද්ගලයෙකුට එවන් අවස්ථාවක් ලබා නොදෙන බවයි එරට සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. ජීවිතක්ෂයට පත් වූ හමුදා නිලධාරියා ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවති සමාජ වැඩසටහන සඳහා ක්‍රියාකාරීව සහභාගී වූ අයෙක්. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 213 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම මීට පෙර වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ලබන සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් පවතින බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් වුවද නිරෝධායනය වෙමින් සිටින පිරිස විධිමත්ව අධීක්ෂණය කරන්නයි ජනාධිපතිවරයා නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුණා. කොවිඩ් ආසාදිත ආශ්‍රිතයන් බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමටත් නිරෝධායනයේ වෙමින් සිටින පිරිස ඇඳිරි නීති ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ආසාදිතයන් සමාජයෙන් හමු වූහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර අවශ්‍ය වූහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යාමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි. එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොර රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවටද මෙම රැස්වීමේදී තීරණය වී තිබෙනවා. මීට අමතරව වෙළඳ කලාපයේ ආශ්‍රිත ආඹු PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ඒ කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්. අපි කර්ෆියු අහක් කරනකොට පැහැදිලිවම කියන්න ඕන ක්වරන්ටයින් අහක් වෙන්නේ නැහැ කියන එක. ඒක හරියටම ඒ විදිහටම තියන්න ඕන. කර්ෆියු කාලේ සිස්ටම් එක හදා ගන්න ඕන. මොකද මේ කාලේ මෙහෙ යන්නේ නැහැ. ඔක්කොම රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනෙක්ම හෝම් ක්වරන්ටයින් කළා, ඒ ගෙදර අයිඩෙන්ටිෆයි කළා, ඒකෙන් යන්නේ නැති වෙන විදිහට අයිඩෙන්ටිෆයි කළා මේ ඔක්කොම දැම්මනම් අපි දන්නවා ඊට පස්සේ අපි මේක ගලවුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක එන්ෂුවර් කරගන්න ඕනේ මේ දවස් ටිකේ. මෙතර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මෙම වසරේදී පැවැත්වීම සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ COVID-19 මර්ධන කාර්යසාධක බලකාය අනුමැතිය හිමි වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පැවසුවේ තරඟාවලිය ලබන 21 වෙනිදා ආරම්භ වීමට නියමිත වුවත් දින වකවානු සංශෝධනය වී හැකි බවයි. බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීති ඉවත් කිරීමට නම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිසි සහයෝගය දැක්විය යුතු බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් කොළඹින් පිටතට අනිකුත් ප්‍රදේශවලට පැතිරියාව වැළැක්වීමේ අරමුණෙන් තමයි මේ ආකාරයෙන් අකමැත්තක් දක්වුවත් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් නිරෝධායන ඇඳිරි නීතියක් බස්නාහිර පළාතට යොමු කරන්න කටයුතු කරනු ලැබේ. අපේ රාගයේ රටකට දින 10ක් එක ප්‍රදේශයක් හරි වහසනවා කියන එක පහසු කාර්යයක් නෙමේ. අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනෙත් පැහැදිලි කරා කාර්යසාධක බලකාය ඉදිරියේ ඒක තාමත් අපහසුයි. පොඩි කඩවල නැත්නම් දිනපතා යම් කිසි දෙයක් කළ ජීවිත අපගේ සහෝදර ජනතාවට සමහර අයුරුන් කැමති වෙන්න පුළුවන් විවිධ න්‍යාය පත්‍ර වලට අනුව රට වහලා තියෙනවා නම් හොඳයි කියන එක. අපිට කිසිසේත්ම මින් ඉදිරියට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. එක දිගට බස්නාහිර පළාතට යොදවපු නිරෝධායන ඇඳිරි නීතිය දින 10 සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනට අරගෙන දැනට ආසාදිතයන් ඉන්නවා නම් ඒ කට්ටිය හොයාගෙන මිනිස්සු අතර ගැවටීම අවම කරලා කෙසේ හෝ 9 වෙනිදා සවුන්දා වෙද්දී බස්නාහිර පළාත විවෘත කිරීමට කටයුතු කරන්නයි උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඒකින්ද රට විවෘත කර ගැනීම සඳහා ජනාධිපතිතුමා කිව්වේ වහාම ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්න. නමුත් ජනතාව දැනුවත් කරන්න කියන එක තමයි ජනාධිපතිතුමා කියන්නේ. මේ අතර කොළඹ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිල දර්ශකයා අද නැවතත් 6000 සීමාව ඉක්මවා ගියා. ඒ මාසකින් පසු ඉහළ මාර්ගයේ සටහන් කරමින් දිනේ අවසානයේ කොළඹ කොටස් වෙළඳ පොලේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 4.1 ඉක්මවා තිබුණා. මේ වන විට කෑගල්ලේ පොලිස් බල ප්‍රදේශ 4ක් සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හුදකලා කර ඇති අතර බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114ක සහ කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. එම ප්‍රදේශවල ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. ඒ දක්කයි නෙවෙයි මේ කරන්නේ වෙනද පොලක් දාලා. මේ පොලක් දාලා නෑ කියන්නේ නෝ යගේ ස්පොට් වෙලාද? මොනක් නැත්තේ ඔය මේ තරහදි කියන්නේ මේ බරු කියන්නේ නේද මාත්‍යා. මෙතන කිව්වා තමයි ගමන් මෙතන දෙන්නේ නෑ කොහොම මෙතන දෙන්නේ මේ අපි පරම ගහන්න කරන්න මාත්‍යා දැන් එකපාරට බෙල්ලෙන් අල්ලලා ගැව්වා. කොහොමද අරගෙන ගින්න ඔය පොලිසියට යන්න කොහෙන්ද ඊළඟ කොහොමද අරගෙන පෙන්නන්න පොඩ්ඩක් ඉන්නේ. අපි දෙක වාට එනවා එකංගින වල්ලේ වැඩේ කරේ. කොහොමද බඩ දාන්න කියලා නම් යන්නේ. සායනට ගියා සායනේ කාඩ් එකක් තියෙනවා. කාඩ් එක දෙක තියලා ඒක තමයි මේ කොහෙද තියලා ඉන්නේ? වරකපල කියන්නේ කොහෙද? සබරගමු. සබරගමුෙන් දැන් මේ බස්නාහිරට ඇවිල්ලා. බස්නාහිරින් දැන් ඔයාලා යනවා වයඹට. එහෙම යන්න දෙන්න බෑනේ. උදේ පොස්වත පොලිසිය මම උපදේශ කොමිටියේ ඉන්නවා. මම කියලා පාස් එක කියලා. මාසේ හරියට දාගන්න. දාගන්නකෝ. පාස් එක ඉල්ලුවා.
ඒ අනුව අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 18ක් පොලිස් බහරට ගෙන තිබෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනව ඇති කාලය තුළ රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථාවක මෙන්ම අවසර දී ඇති පුද්ගලික ආයතන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පොලිසිය අනුමැතිය ලබා දී තිබෙනවා. ආයතන 112කට මේ අවස්ථාව ලබා දී තිබෙනවා. සෑම විටම තමාගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරන්න. මීට අමතරව පුද්ගලික ආරක්ෂක සේවාවලටත් තමාගේ රාජකාරී හැඳුම්පත භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර පළාත් තුළ සත්ව නිෂ්පාදන, බිත්තර, මස් ආදී ප්‍රවාහනය කිරීමට බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම අයිස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. දීවර අස්වැන්න ප්‍රවාහනය කිරීම සඳහා ගබඩා කිරීමට රැගෙන යාමට බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානවල සිට බස්නාහිර පළාතට පැමිණෙන වාහන එම අදාළ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුවෙකුගේ ලිපියක් සහිතව පැමිණෙනවා නම් ඒ අයටත් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. විවාහ මංගල උත්සව පැවැත්වීම, ඒ වගේම අනිකුත් උත්සව පැවැත්වීම සපුරා තහනම් වෙනවා. මේ අතර පවතින තත්ත්වයක් සමග ධීවර කටයුතු නතර කිරීම හේතුවෙන් මීගමු කලාපයේ ධීවරයින් ගැටලු රැසකට මුහුණ දී ඇති බව මීගමු කලාපයේ ධීවර කටයුතු භාර පියතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුමින් සඳහන් කළා. තමන්ගේ එදා වේල හොයාගන්නට බැරි තත්යකට ඇතුළු වෙලා තිබෙන මොහොත. එතකොට රජයක් හැටියට වගේම ධීවර ඇමතිතුමා හැටියට මේ සම්බන්ධයෙන් ඍජුවම මේ ධීවරයන්ගේ ප්‍රායෝගික ගැටලුව සම්බන්ධයෙන් හරියාකාරව බැලුවොත් මම හිතන්නේ සෑහෙන දුරට ස්තුතිවන්ත වෙනවා රජයකට. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ආගමික සිද්ධාස්ථානවලට අදාළව රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යා සීමාව සම්බන්ධ මාර්ගෝපදේශ මත පදනම්ව ශ්‍රී ලංකා වකුෆ් සභාව තීරණය කර ඇත්තේ මුස්ලිම් පල්ලියක ඕනෑම අවස්ථාවක රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 25 දෙනෙකුට පමණක් සීමා විය යුතු බවයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කරනු ලැබ ඇති හෝ සංචරණ සීමා පනව ඇති ප්‍රදේශවල ඇති සියලුම මුස්ලිම් පල්ලි නැවත දැනුම් දෙනතුරු වසා තැබිය යුතු බවට තීරණය කර තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2333ක ප්‍රතිපාදන ලැබී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවා. මෙවර රුපියල් 5000 ලබා දීමේදී අපිට උපදෙස් ලැබිලා තියෙනවා. යම්කිසි නිරෝධායනය කරන ලද පවුලක පුද්ගලයෙක්ට ඒ නිරෝධායන පවුල සඳහා ලබා දෙන ප්‍රතිලාභය ලබාගෙන තියෙනවා නම් මෙවර රුපියල් 5000 දීමනාව ඔවුන්ට ලැබෙන්නේ නැහැ. හැබැයි යම්කිසි පවුලක සමාජික සංඛ්‍යාව පිහිටමු 2 දෙනෙක් හිටියේ කියලා ඒ පවුලේ පුද්ගලයෙක්ට ජීවනෝපාය හැම වෙලා තියෙනවා. ඔහුට ලබා දීලා තියෙන අර නිරෝධායනය වෙන පවුලකට ලබා දෙන ප්‍රතිලාභය වශයෙන් ඔහුට රුපියල් 3000කට පමණ වටිනා ප්‍රතිලාභයක් නම් ලැබිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම එම පුද්ගලයාට ඒකේ ඉතිරිය ඔවුන්ට ලබා දීමට අපි කටයුතු කරමු. කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීමේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය සිදු කිරීමට අදාළ නිෂ්පාදන තොගයක් දිවයිනට රැගෙනීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති රවි කුමුදේශ් මහතා මේ බව සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය එකවර මේ ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ගැන කතා කරන්නට ගත්ත පහුගිය සුමානේ ඉඳලා මේ කාරණාව කියලා දවස් 7ක් යන්න ඉස්සෙල්ලා අපිට අද දවසේ වාර්තා වෙනවා ආයතන දෙකකින් මේ නිෂ්පාදන තොගයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා. මෙන්න මෙතන අපිට ගැටලුවක් තියෙනවා. එකවර කොහොමද තොගයක් එක සමාගමක් යටතේ ලංකාවට එන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණ ගන්නේ ව්‍යාපාරික උමනාවකට අනුවද එහෙම නැත්නම් මේ රෝගය මර්ධනය කිරීමේ සැබෑ තාක්ෂණික උමනාව මත කියන කාරණාව තමයි අපි මෙහිදී මතු කරන්නේ. මේ සමාගම් වල තියෙන නිෂ්පාදන සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වේ කවුද? මේ නිෂ්පාදන නිවැරදිද නැද්ද තත්වයෙන් උසස්ද කියන තහවුරුව ලබා දුන්නේ කොහෙද? ඒ සඳහා ඖෂධ තත්ත්වපාලන අධිකාරිය සාම්පල ගෙන්වීමට අවසර දුන්නේ කවදාද? ඒ ගෙන්වන ලද සාම්පල තහවුරු කරන ලද්දේ මොන රසායනාගාරයේ මොන නිලධාරීන් යටතේද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපිට අවශ්‍යයි තොරතුරු දැන ගැනීම සඳහා. මොකද ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල වලින් අපිට රටට කරන්න පුළුවන් සේවාව කරගන්න බැරි වෙනවා. මොකද මිනිස්සු විශ්වාස කරන්න ගනි මේක ව්‍යාපාරික මාෆියාවක් එක්ක කරපු එකක්. ඒ නිසා මේක අපිට අවශ්‍ය එක නෙවෙයි. අපි මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන්නට පුළුවන්. ප්‍රතික්‍රියක කට්ටල සුමානයක් ඇතුලේ ලංකාවට ගොඩ බැහැලා තියෙනවා. ප්‍රතික්‍රියක කට්ටල දැන් ලෑස්ති. හැබැයි අපි ලෑස්තිද? නැහැ. තියෙන ගැටලුව තමයි පරීක්ෂණ කට්ටල ගෙන ඒමට තියෙන හදිස්සිය මේ පරීක්ෂණ කිරීමට නැත්තේ ඇයි? කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් චීන එන්නතක් ශරීරගත කරගෙන සිටින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රටට කොවිඩ් වසංගතයක් තිබුණාට ආණ්ඩුවට නම් කොවිඩ් වසංගතය වසන්තයක් බවට පත් වෙලා තියෙනවා. රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට ගේන්නත් ගජමිතුරු සමාගමකට නාලිකාවක්
අයිති ඒ අයගේ සමාගමකට බාර දීලා තියෙනවා. මේ හරහා මේ වන විට විශාල තොග ඇනවුම් කරලා තියෙනවා ඒ ආයතනයේ. අධික මුදලකට තමයි මේ රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට දැන් එන්නේ. අපිට ආරංචි මේ කොවිඩ් සම්බන්ධ වැක්සින් එකක් චීනෙන් නිකුත් කරපු වැක්සින් එකක් ඔය VVIP පවුල් වල කට්ටියෙන් දැන් ගහගෙන කියලා. කාතකට ඩොලර් 70යි. අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජ පවුල් වල VVIP පවුල් වල ඉන්නේ. මේ රටේ ජනතාවට මිත්‍යාව පදනම් කරගත්තු විශ්වාස මත තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් චීනට කියන්න පුළුවන් මේ වැක්සින් එක ලංකාවට ලබා දෙන්න කියලා. මේගොල්ලෝ ගමන් කරමින් ඉන්නේ තමන්ගේ සුඛ විහරණය, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන විතරයි. සෞඛ්‍ය සේවයට අපි කරපු අති විශාල මෙහෙවර උඩ තමයි තවම මේ COVID-19 මර්ධනය කරන ව්‍යාපෘති ආණ්ඩුව ගෙන යන්නේ. මේ සෞඛ්‍ය ඇමතිනිය මොකද්ද කරලා තියෙන්නේ? සෞඛ්‍ය ඇමතිතුමිය කරේ අර පාරමා කුඩට ගිහිල්ලා කලයක් ගඟට දාන එක තමයි කරලා තියෙන්නේ. මේ අවුරුද්දක කාලයකදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන්. ඒක ඇඳක් අරන් තියෙනවා. සත පහක් වියදම් කරලා තියෙනවා. COVID-19 අරමුදලට කෝටි ගානක මුදලක් ආවා. ඒ මුදල දැන් අද වෙනකොට මාස 9ක 10ක කාලයක් ඇති වෙලා තියෙනවා COVID-19 වසංගතය ඇති වෙලා. අද වෙනකන් මේ මුදල් 7-5ක් වියදම් කරලා තියෙනවාද මේ රටේ ජනතාව වෙනුවෙන්? මේ මුදල් කෝ? මේ බලන්න දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් හාල් වලට පාලන මිල 3 පාරක් දැම්ම. 3 පාරම ආණ්ඩුව ෆේල්. ආණ්ඩුව කියන ගානට වෙළඳ පොලේ හාල් විකුණන්නේ නැහැ. අපි දැක්කා ඉස්සෙල්ලාම ආණ්ඩුව කිව්වා 90යි කියලා. ඩල්ලි සිරිසේන මහත්තයා කිව්වා 98යි කියලා. අන්තිම ආණ්ඩුව ඩල්ලි සිරිසේන මහත්තයාගේ 98ට තමයි ගැසට් එක ගැහුවේ. ඊළඟට ආයි තව මිලක් කිව්වා. ඒ මිලටත් වෙළඳ පොලේ හාල් නැහැ. දැන් මේ තුන්වෙනි පාර ගැසට් කරලා තියෙන්නේ. මේ හාල් මිලවත් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් මේක. ඉතින් කොයිද COVID-19 පාලනය කරන්නේ? සහල් සැකසුම්කරුවන් විසින් අලෙවි කළ යුතු උපරිම මිල නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත්වුවද එම මිලට සහල් නොමැති බවට වෙළඳුන් චෝදනා කරනවා. කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් සඳහන් කළේ ගැසට් පත්‍රයට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සහල් සැකසුම්කරුවන් විසින් සහල් අලෙවි කළ යුතු උපරිම විකුණුම් මිලක් පනවා තිබෙනවා. ඒ අනුව තම්බන ලද සුදු හෝ රතු සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 94කටත් සුදු හෝ රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 94කටත් මිල නියම කර තිබෙනවා. තම්බන ලද සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් එකක උපරිම මිල රුපියල් 92යි. සුදු හෝ රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 89ක උපරිම මිලකට යටත් කර තිබෙනවා. මෙම මිල පැනවීම සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන් සහ වෙළඳුන් පළ කළේ මෙවැනි අදහසක්. කීරි වලට දාලා නැහැ. කීරි සම්බා සමහර විට අමතක වෙන්නේ නැති දාන්නේ. අපිට 89 දෙන්න බෑ මාත්‍යවරු. පාල මිල දැම්මට කරන රුපියල් 98 වගේ එකක් දැම්මොත් අපිට මේක කරගෙන යන්න පුළුවන්. මොකද කරන්නේ ඉතින් හාල් නොදීන්න තමයි වෙන්නේ. ඉතින් හාල් දෙන්න බෑනේ අපිට. පාඩුවට විකුණන්න බෑ. ඉතින් අපි පීය පාඩු විඳින්න. අපි ඕඩර් කරලා තියෙනවා. හාල් එවන්න කියලා අඩු ගන්නට ආවොත් අපි දෙන්න පුළුවන්. අද ආපු බඩවල පරණ මිලට ආවා. අපි කිව්වා මේ අලුත් මිල මේකයි කියලා. ඒකට අපි මොකක් කරලා දෙන්නම් කියලා කිව්වා එලා. පොඩි මිනිහට සද්දේ දානවා. ලොකු මිනිස්සුන්ට එහෙම කරන්නේ නැහැ. කෙසේ වෙතත් පාරිභෝගිකයන් සඳහා සහල් අලෙවියේදී උපරිම සිල්ලර මිලක් පනවමින් රජය ගැසට් පත්‍රයක් නිකුත් කළේ පසුගිය මැයි 28 වනදායි. එහිදී සුදු හෝ රතු සම්බා කිලෝග්‍රෑම් එකක් සහ සුදු හෝ රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 98ක්, තම්බන ලද සුදු හෝ රතු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 96ක්, සුදු හෝ රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 93ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා. තම නාඩුකත් 102යි. කීරි කැකුළු 130ක්. පාලන මිල දැම්මට අපි ගන්න වැඩියෙන්. සුදු සම්බා එක 122යි. 90 ගණන් වලට නෑ. නෑ කොයිත් නෑ 90 ගණන් වලට. හාල් එක සහල් මිලටනේ දීලා තියෙන්නේ. ඒ මිලට අපිට හම්බ වෙන්නේ නෑ. මේකන චුට්ටක් රජයෙන් බලන්න ඕනේ, පොලිසියෙන් බලන්න ඕනේ, මෙතනින් ඔක්කොම බලන්න ඕනේ. කෙසේ වෙතත් අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රයට අවනත නොවන සහල් සැකසුම්කරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි. ව්‍යාපාරික ප්‍රජාව විසින් විවිධ හේතු සාධක පදනම් කරගෙන මේ නියම කරන සහතික මිලට සිල්ලරට භාණ්ඩ අඩවි කරන්නේ නැහැ. මේ තත්ත්වයට ඉඩ දෙන්න බැරි නිසා අපි නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර රුපියල් 4ක මිල පරතරයක් තියලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සියලුම මෝල් හිමියන් නිෂ්පාදකයන් මේ මිලට අවනත වෙයි කියලා. අවනත වෙන්නේ නැත්නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයක් විදියට ජනාධිපතිතුමා විසින් නියෝග කරයි. මොකද ජනාධිපතිතුමා සත්භාවයෙන් මේ සාකච්ඡා කරලා එකඟතාවලට ඇවිල්ලා තියෙන එකඟතා කඩ කළාම එතුමා ටිකක් තදින් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගනී. අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් සාමාන්‍ය බස් ගාස්තුව 50%කිනුත් ඉහළ නංවන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිසමට යෝජනාවලියක් බහර දී තිබෙනවා. මේ අතර ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇදවමින් සඳහන් කළේ සාමාන්‍ය බස් ගාස්තු වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.
ජාතික ගමනාගමන කොමිසම බවට අපි ඊයේ දිනේදී කරුණු 10කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කළා. සාමාන්‍ය සේවා බස් ගාස්තුව එකහමාරක් යටතර යටත් කරන්න, ඒ වගේම අවම ගාස්තුව රුපියල් 20ක් බවට පරිවර්තනය කරන්න. තවත් යෝජනාවක් ඉදිරිපත් කළා. සුපෝභෝගී බස් රථවල ගාස්තුව 1.25. රුපියල් 10ක බස් ගාස්තුව සුපෝභෝගී තියෙනවා නම් ඒක 1250ක් වේ. බස් ගාස්තු වැඩි කිරීමකට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගාස්තුව වැඩි කෙරුවොත් වැඩක් නැහැ. මොකද මගියෝ නැහැ. මොකද මගීන්ට විශ්වාසයක් නැහැ. පොදු ප්‍රවාහන සේවයේ පිළිබඳව මේ ආසාදනය වීමේ ප්‍රශ්නේ පිළිබඳව. කොවිඩ් ප්‍රතිපත්ති අපි එනවනම් එතකොට අපිට තීරණයක් ගන්න වෙයි. රුපියල් 10 නම් රුපියල් 15 දක්වා ගාස්තුව වැඩි කරන්න. ඒක කරන්නේ සුරක්ෂිතතාවයක් මගියට ඇති කරලා.